දූල පුතාලට සුබ සන්ධ්‍යාවක් අපි විද්‍යාව පන්තිය පටන් ගන්නවට. ඕකේ සුබ සන්ධ්‍යාවක්. අපි 8 ශ්‍රේණි විද්‍යාව පන්තිය පටන් ගන්නවා. ඕකේ සුබ සන්ධ්‍යාවක් දූල පුතාලට. අපි ගිය සතියේ කතා කරපු එක පොඩ්ඩක් මතක් කරලා දූල පුතාලා මං හිතන්නේ ෂෝට් නෝට් එක දෙපාරක් තුන් පාරක් ලියන්න ඇත කියලා හිතනවා. ඒක අනිවාර්යයෙන් මේක ලියන්න ඇත්තටම සතියේ දෙපාරක් තුන් පාරක් එක ලිව්වහම දන්නේම නැතුව අමාරුද ලේසිද කියන එක අදාළ නැහැ. ඇත්තටම ලියනකොට කාලයත් එක දන්නෙම නැතුව අපිට ඒක පුළුවන් වෙනවා. ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම කරන්න. එතකොට අපි ගිය සතිය අන්තිමට කතා කරේ රසායනික විපර්යාස කියන රසායනික විපර්යාස ගැන තමයි අපි කතා කරේ. ඒකට අපි උදාහරණ කීපයක් අපි මතක් කරගන්න කියලා අපි ෂෝට් නෝට් එකේ ලියාගත්තා. අපි ඒකට මේ සුදු පැහැති ලිට් නයිට්‍රේට් හත් කරනකොට දුඹුරු පැහැති වායුවක් පිටවන අතර කැකෑරුම් නලයේ රතු පැහැති කුඩාක් ඉතිරි වෙනවා කියන ඒක එකට උදාහරණයක් විදියට අපි කතා කරා. අපි ඊළඟ එක බැලුවොත් එහෙම ඊළඟ උදාහරණය කියන එක බැලුවොත් එහෙම අපි ඊළඟට කතා කරේ කොපර් සල්ෆේට් ද්‍රාවණයකට පිරිසිදු යකඩ ඇන යක් දැම්මහම අපි ඊළඟට කතා කරේ කොපර් සල්ෆේට් ද්‍රාවණයකට පිරිසිදු යකඩ ඇණයක් දැම්මහම ද්‍රාවණයේ නිල් පහය අඩු වෙලා ඒ වගේම යකඩ ඇණය මත ඒ වගේම කැකෑරුම් නලයේ පතුලේ රතු දුඹුරු පැහැති ද්‍රව්‍යයක් තැන්පත් වෙනවා කියන එක තමයි අපි කතා කළේ. මේ අවස්ථාවේදී ඒ උෂ්ණත්වයත් ඉහළ යනවා කියන එක අපි කතා කරා. මේකත් රසායනික ඒ විපර්යාස වලට තව උදාහරණයක් විදිහට අපි කතා කරා. මේකත් අපි ගිය කලින් පන්තියට එන්න බැරි වුණු දූල පුතාලා ඉන්නවා නම් ඒක YouTube එකේ වීඩියෝ එක බැලුවහම මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒක දාලා තියෙන එක නිසා එතකොට ඒකේ තේරුම් ගන්න පුළුවන්. අපි මේක ඒ ෂෝට් නෝට් එකට දූල පුතාලාට ලියා ගන්න කියලා තියෙනවා. ඒක නිසා මේ කොටස මම හිතන්නේ දූල පුතාලා හොඳට දන්නවා ඇති කියලා හිතනවා. ඒක නිසා අපි තුන්වෙනි උදාහරණයේ විදියට කතා කරේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට කොපර් සල්ෆේට් ද්‍රාවණය එකතු කරාම ලානිල් පැහැති ගන් ද්‍රව්‍යයක් සෑදෙනවා කියන මේක තමයි අපි තව රසායනික විපර්යාසයකට උදාහරණයක් විදියට කතා කරේ. අපි අන්තිමට කතා කරේ අපි හතරවෙනි උදාහරණය විදියට කතා කරේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට සිංක් කැබැල්ලක් දැම්මහම සිංක් කැබැල්ල ෂේ වෙලා කියන්නේ නැති වෙලා යනවා කියන එක. එතකොට හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට සිංක් කැල්ලක් දැම්මහම සිංක් කැබැල්ල ෂේ වෙලා වායුවක් පිට වෙනවා කියන එක තමයි අපි කතා කරේ. අපි ඊට පස්සේ කතා කර මෙතනින් පන්තිය නතර කරා. අපි ඒක බැලුවොත් එහෙම අන්තිමට කතා කරපු ටික ඉහත සිදු කරන ලද ක්‍රියාකාරකම් පිළිබඳව අවධානය යොමු කරන්න කියලා දක්වනවා. ඒ සෑම විපර්යාසයකම නව ද්‍රව්‍ය සෑදී ඇත. රසායනික විපර්යාසවලදී නව ද්‍රව්‍ය සෑදී කියලා දක්වලා තියෙනකොට බව ඔබ දැනටමත් දන්නව කියලා දක්වලා තිනවා. ඉහත ක්‍රියාකාරකම් වලදී නව ද්‍රව්‍ය සෑදෙන බව සනාථ කරන නිරීක්ෂණ හඳුනාගෙන අටේ දෙක වගුව සම්පූර්ණ කරන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ කොටස එතකොට මේ වගුව කියන එක මේ වගුව දූල පුතාලා කලින් එක ලියාගත්තා. ඕනනම් මේ වගුව ඇඳගත්තත් කමන්නේ. ඇත්තටම ඒ කලින් ලියාගත්තු කොටසට වෙනුවට මේ වගුව සම්පූර්ණ කරගත්තත් කමන්නේ. ඒකේ ලියාගත්තු කොටස උනක් කමන්නේ. එහෙම මේ වගුවේ ඒ ටික ෂෝට් නෝට් එකක් විදිහට ලියාගත්තත් කමන්නේ. දෙකම එකයි ඇත්තටම කැමති දෙයක් කරගන්න එක. එතකොට අපි රසායනික විපර්යාසවලදී නව ද්‍රව්‍ය සෑදෙනවා කියන එක කලින් අපි ලියාගෙන තියෙනවා. අපි ඊටු කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මෙම පරිච්ඡේදයේ මීට පෙර සඳහන් රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිතව සිදු කරන ලද නිරීක්ෂණ ඇසුරෙන් ඉහත සඳහන් ක්‍රියාකාරකම් වලදී රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ බවට සාක්ෂ්‍ය ලෙස පහත දක්වා ඇති නිරීක්ෂණ එකක් හෝ කිහිපයක් දැක්විය හැකි කියලා දක්වලා. ඒ කියන්නේ මෙතන මේ කොටස වැදගත් වෙනවා. මේක
අපිට රසායනික ප්‍රතික්‍රියාවකදී දැකිය හැකි නිරීක්ෂණ කියලා ලියන්න දුවල පුතාලා. මේක අපි ෂෝට් නෝට් එකට ලියන්න අපි මේක වැදගත් වෙනවා. එතකොට අපි ඒක ලියා ගන්න ඕන. මේකෙදී රසායනික ප්‍රතික්‍රියාවක දැකිය හැකි රසායනික ප්‍රතික්‍රියාවකදී දැකිය හැකි නිරීක්ෂණ කියලා ලියන්න. රසායනික ප්‍රතික්‍රියාවකදී නිරීක්ෂණ කියලා දැකිය හැකි අවශ්‍ය නැහැ. ඒතර නිරීක්ෂණ දැකිනවා කියන්නේ නිරීක්ෂණයත් එකම එකයි. එතකොට රසායනික ප්‍රතික්‍රියාවක නිරීක්ෂණ. රසායනික ප්‍රතික්‍රියාවක නිරීක්ෂණ කියලා ලියා ගන්න. රසායනික ප්‍රතික්‍රියාවක නිරීක්ෂණ. ඒක රසායනික ප්‍රතික්‍රියාවක නිරීක්ෂණ කියලා ලියා ගන්න. ඒකට උදාහරණ විදියට වායු පිටවීම මේ කොටස වායු පිටවීම වර්ණය වෙනස් වීම උෂ්ණත්වය වෙනස් වීම ඒකත් වරහන් ඇතුලේ තාප හුමාරු කියන එක එහෙම ලියා ගන්න. අවක්ෂේප සෑදීම හඬ ආලෝකය නිපදවීම ගන්ධයක් ඇතිවීම. එතකොට රසායනික ප්‍රතික්‍රියාවක නිරීක්ෂණ විදිහට අපිට ලැබෙන්නේ මොනවද? රසායනික ප්‍රතික්‍රියාවක නිරීක්ෂණ විදිහට ලැබෙන්නේ වායු පිටවීම. කලින් අවස්ථාවේදී ඒ සිංක් කියන එක අන්තිම එක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට සිංක් කැබල්ලක් දැම්මහම වායුවක් පිට වුණා කියලා තියුණා. ඊළඟට වර්ණය වෙනස් වීම කියන එක යකඩ ඇණේ අවස්ථාව කොපර් සල්ෆේට් ද්‍රාවණයට එතකොට ඒ ද්‍රාවණය කොපර් සල්ෆේට් අඩු වෙනකොට වර්ණය වෙනස් වෙන නිල් පාට තිබිච්ච එක ඒ අවර්ණ වෙනවා හරි ඒ වර්ණය වෙනස් වීමක් සිද්ධ වුණා කියන එක කලින් බලන්න පුළුවන් දූල පුදාරට. ඊළඟට උෂ්ණත්වය වෙනස් වීම කියන එක එතකොට ප්‍රතික්‍රියාවක් කරනකොට එතකොට ඒකෙන් තාපය පිට වෙනවා කියන එක දූල පුතාලට ඒක කැකෑරුම් නාලයක හරි එහෙම කරනවා නම් ඒක ඇල්ලුවොත් ඇත්තටම භයානකයි. ඒක විශාල උෂ්ණත්වයක් ආවොත් එහෙම අත පිච්චෙන්න පුළුවන්. ඒක නිසා ඒක උෂ්ණත්වය මැන්න ගත්තොත් එහෙම දූල පුතාලට ඒකේ තාපය පිට වෙනවා කියන උෂ්ණත්වය තාපය පිට වෙනවා කියන එක එහෙම නැත්නම් උෂ්ණත්වය වෙනස් වෙනවා කියන එක බලා ගන්න පුළුවන්. අපි ඊළඟ එක බැලුවොත් එහෙම අවක්ෂේප සෑදීම කියන එකත් කලින් අවස්ථාවේ උදාහරණයකට තියුණා. හඬ ආලෝකය එතකොට ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ආලෝකය පිට වෙනවා. එහෙම නැත්නම් පුපුරන වගේ පොප් කියන ඒ හඬක් එන්න පුළුවන්. එතකොට ඒ වගේ ඒ දේවල් සිද්ධ වෙන්නත් පුළුවන් කියන එක. ගන්ධයක් ඇතිවීම කියන්නේ ඒ අලුතෙන් නිපද වෙන ද්‍රව්‍යයේ ඒ ගන්ධ සුවඳ අපිට දැනෙනවා. එතකොට කලින් අවස්ථාවේ ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලා ගන්ධයක් තියුන්නේ නැහැ. නමුත් ඒක ඒ යම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා නව ද්‍රව්‍යයක් සෑදෙනවා නම් එතකොට ඒ ද්‍රව්‍යයේ ගුණාංග එතකොට කියන්නේ ගඳ තියෙනවා නම් ගඳ කියන එක අපිට දැනෙනවා. අපි මේ කොටස අනිවාර්යයෙන්ම අද අපි එක්කහු කරගන්නේ එතකොට මේ කොටස රසායනික ප්‍රතික්‍රියාවක නිරීක්ෂණ කියන එක. එතකොට වායු පිටවීම වර්ණය වෙනස් වීම උෂ්ණත්වය වෙනස් වීම අවක්ෂේප සෑදීම හඬ එහෙම නැත්නම් ආලෝකය නිපදවීම ගන්ධයක් ඇතිවීම. අපි ඊළඟ කොටසට යන බලාපොරොත්තු වෙනවා. යම් ද්‍රව්‍යයක් හෝ ද්‍රව කිහිපයක් යම් ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය කිහිපයක් හෝ විපර්යාසකට ලක්වෙමින් නව සංයුතියක් සහිත මේ කොටස මම කතා කියන්නේ. එතකොට අපි මේ කතා කරන්නේ 110 වෙනි පිටුවේ. එතකොට මේ මුලින්ම ටික එතකොට යම් ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය කිහිපයක් හෝ විපර්යාසයට ලක්වෙමින් නව සංයුතියක් සහිත නව ද්‍රව්‍යයක් හෝ නව ද්‍රව්‍ය කිහිපයක් නිපදවීම රසායනික විපර්යාසයක් හෙවත් රසායනික ප්‍රතික්‍රියාවක් ලෙස හැඳින්වේ කියලා දක්වලා තියෙනවා. එතකොට මේක කලින් අපි ලියලා තියෙනවා. ඒක පොඩ්ඩක් දූල පුතාලා බලලා එතකොට මේ කොටසත් එක්ක මේක හොඳම කොටස ඒකට ගන්න එක හොඳ වෙයි ඇත්තටම. යම් ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය කිහිපයක් හෝ විපර්යාසයට ලක්වෙමින් නව සංයුතියක් සහිත නවද්‍රව්‍ය හෝ නවද්‍රව්‍ය කිහිපයක් නිපදවීම රසායනික විපර්යාසයක් හෙවත් රසායනික ප්‍රතික්‍රියාවක් කියලා දක්වලා තියෙනවා. එතකොට අපි කලින් අවස්ථාවකදී අපි ඒක අර්ථකථනය කරලා තියෙන රසායනික
කලින් අවස්ථාවකදී අපි රසායනික ප්‍රතික්‍රියාව කියන එක අපි අර්ථකථනය කරේ නෑ. රසායනික විපර්යාස කියන එක අර්ථකථනය කරේ. එතකොට ඒක නිසා අපි මේ රසායනික ප්‍රතික්‍රියාව කියන එක රසායනික විපර්යාස කියන එක අපි අර්ථකථනය කරේ. එතකොට මේකෙදිත් එතකොට රසායනික විපර්යාසය කියන එක කියලා කිව්වා. එතකොට ඒකට වරහන් ඇතුලේ රසායනික ප්‍රතික්‍රියාවක් කියලා කලින් එකට එක්කහුව කරගන්න. ඒක එතකොට රසායනික විපර්යාසයක් කියන එක විදියට අපි අර්ථකථනය කරේ. එතකොට කලින් අවස්ථාවේදී අපි ඒක අර්ථකථනයක් කරලා තියෙනවා. මුල හරියේදී අපි රසායනික විපර්යාස කියලා මේ කොටස මේකෙදී රසායනික විපර්යාස කියලා අපි ලිව්වා. එකට රසායනික ප්‍රතික්‍රියාව කියලා එක්කහුව කරගන්න වරහන් ඇතුළට ඒකටම. රසායනික විපර්යාස කියන එකට එතකොට රසායනික ප්‍රතික්‍රියා වරහන් ඇතුලේ ඒ කොටසට එතකොට අපි මුලින්ම දෙවෙනියට ලියපු එක ඇත්තටම මුලින්ම පාඩම් පටන් ගන්නකොටම ඒ ලියපු කොටස ඇත්තටම එතකොට මේ අවස්ථාවේදී එතකොට යම් ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය කිහිපයක් හෝ විපර්යාසයට ලක්වමින් එතකොට නව සංයුතියන් සහිත ද්‍රව්‍යයක් හෝ නව ද්‍රව්‍ය කිහිපයක් නිපදවීම අපි ඒක කලින් ලියාගත්තු කොටස අපි ලියාගත්තේ නැත්තේ රසායනික ප්‍රතික්‍රියාවක් කියන වචනේ එතනට එක්කහුව කරගත්තේ නැහැ. ඒක නිසා රසායනික විපර්යාසයක් කියන එකට පල්ලෙහාට ඉරි කෑල්ලක් හරි දාලා කම කමන්නේ වරහන් ඇතුලේ රසායනික ප්‍රතික්‍රියාවක් කියන වචනේ එක්කහුව කරගන්න. ඒ ටික එක්කහුව කරාම ඇති එතකොට රසායනික විපර්යාසයක්. රසායනික විපර්යාසයක් කියන එකට වරහන් ඇතුලේ රසායනික ප්‍රතික්‍රියාවක් කියන එක එක්කහුව කරගන්න. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මැග්නීසියම් වාතයේ දහනය කිරීම අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මැග්නීසියම් වාතයේ දහනය කිරීම නැවත සිහිපත් කරන්න කියලා දක්වනවා. මැග්නීසියම් රිදී පැහැති ලෝහමය දිස්නය සහිත ලෝහය කියලා දක්වලා තියෙනවා. එතකොට මැග්නීසියම් කියන්නේ ලෝහයක්. ඒකේ රිදී පැහැති කියන්නේ එතකොට රිදී පාටට හුරු එතකොට ලෝහමය දිස්නයක් සහිත ලෝහයක් කියලා දක්වලා තියෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එය රත් කිරීමේදී ඒක රත් කරනකොට වාතයේ ඇති ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර සුදු පැහැති කුඩක් සාධනෝ කියලා දක්වනවා. එතකොට වාතයේ ඔක්සිජන් එක මේ කොටසේ මේ දක්වලා තියෙන මේ ප්‍රතික්‍රියාව බැලුවොත් එහෙම මැග්නීසියම් කියන මේ රිදී පැහැති ලෝහය මොකද වෙන්නේ? වාතයේ තියෙන ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. ඒ ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් විදියට සුදු පැහැති කුඩක් හැදෙනවා. ඒ වගේම එම හැදෙනවා කියන එක දක්වලා තියෙන. එතකොට එම කුඩ මැග්නීසියම් ඔක්සයිඩ් කියලා හඳුන්වනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේක අපි ඉස්සරහට ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වන ද්‍රව්‍ය හඳුන්වන්නේ ප්‍රතික්‍රියක කියලා. එතකොට මේකෙදි දුල පුතාලා මේ කොටස එක්ක ලියා ගන්න ප්‍රතික්‍රියක කියන කොට එක ලියා ගන්න ප්‍රතික්‍රියක කියන එක ලියලා ඉරි කෑලි දෙකක් හරි තිත් දෙකක් හරි කමන්නේ තියලා මේ පිටිපස්සේ තියෙන රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වන ද්‍රව්‍ය ප්‍රතික්‍රියක කියලා කියන්නේ එතකොට රසායනික ප්‍රතික්‍රියක කියලා කියන එකට තිත් දෙකක් හරි ඉරි කෑල්ලක් හරි ගහලා එතකොට රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වන ද්‍රව්‍ය රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වන ද්‍රව්‍ය තමයි ප්‍රතික්‍රියක කියලා කියන්නේ. අපි බැලුවොත් එහෙම එතකොට ප්‍රතික්‍රියක කියලා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වන ද්‍රව්‍ය. එතකොට කලින් අවස්ථාවේ එතකොට ඒ රසායනික ප්‍රතික්‍රියාව එතකොට ප්‍රතික්‍රියක වුණේ
මැග්නීසියම් කියන ලෝහය එතකොට මැග්නීසියනුයි ඔක්සිජනුයි කියන එක තමයි රසායනික එතකොට ඒ රසායනික විපර්යාසයේ ප්‍රතික්‍රියක වුණේ එතකොට මැග්නීසියනුයි ඔක්සිජන් කියන එක. ඊළඟ කොටසත් වැදගත් වෙන එතකොට මේකේ මේ කොටසත් ලියා ගන්න මේකේදී එතකොට රසායනික ප්‍රතික්‍රියාවකදී සෑදෙන නව ද්‍රව්‍ය හඳුන්වන්නේ ඵල නමිනි. එතකොට මේ අවස්ථාවේදී අපි කතා කරපු වැදගත් කරුණු ටික තමයි මෙතන කතා කර මම ආපහු ඒක ලිව්වොත් එහෙම මේ කොටස රසායන ප්‍රතික්‍රියාවකදී සෑදෙන නව ද්‍රව්‍ය හඳුන්වන්නේ ඵල ලෙසය කියලා නමින් කියලා දැම්මත් කමක් නැහැ. එතකොට ඊළඟට ප්‍රතික්‍රියක කියලා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වන ද්‍රව්‍ය. අපි ඊළඟට අද කතා කරේ මේ ෂෝට් නෝට් එකට එක් කරගන්න කියලා රසායනික විපර්යාස කියලා විතර අපි කලින් කිව්වේ ඒකට වරහන් ඇතුලේ රසායනික ප්‍රතික්‍රියාවක කියලා එක්කහුව කරගන්න. එතකොට අපි කරුණු තුනයි අද ෂෝට් නෝට් එකට මෙතන කියලා කතා ඉගෙන මේ එක්කහුව කරගත්තේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මෙම ප්‍රතික්‍රියාවේදී එතකොට සෑදෙන ඵලය මැග්නීසියම් ඔක්සයිඩ් කියලා දක්වනවා. එතකොට මේක ප්‍රතික්‍රියා කරනවා. ඒ ප්‍රතික්‍රියාවේදී මැග්නීසියම් ඔක්සයිඩ් කියන ඵලය ලැබෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේකෙදී මේ පල්ලෙහා දක්වලා තියෙන ආකාරයට එතකොට මේ රසායනික විපර්යාසය අපිට පහත දැක්වෙන ආකාරයට වචන සමීකරණයකින් නිරූපණය කළ හැකි කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මැග්නීසියම් කියන එක ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරාම මැග්නීසියම් ඔක්සයිඩ් කියන හැදෙනවා. ඒ අනුව රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතිඵලය ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනවා කියලා දක්වනවා. එතකොට ඒකේ මේ අවස්ථාවේ දක්වලා තියෙන මේ රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙන. එතකොට තියුනේ ප්‍රතික්‍රියක කියන්නේ මැග්නීසියම් ඔක්සිජන් කියන එක. එතකොට ප්‍රතිඵලය කියන එක ඵලයක් වෙලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේ එතකොට අපි ඊළඟ එක බැලුවොත් එහෙම යකඩ මල බැඳීම, ලෝහ මලින වීම, ද්‍රව්‍ය දහනය මේක දීමංක උපස්ස බලලා කියන්න මේ කොහොම ශබ්ද කරනවද කියලා. ද්‍රව්‍ය දි รา පත් වීම, පළතුරු ඉදීම, ප්‍රතිඥා කරලා පිපිරීම, එන්සයිම මගින් සිදුවන ආහාර ජීර්ණය ආදී එදිනෙදා ජීවිතයේදී සිදු කරන රසායනික විපර්යාස කිහිපයක් දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ රසායනික විපර්යාසයක් එතකොට මේකෙදී මේ කොටස ලියා ගන්න දුවල පුතාලා මැග්නීසියම් කියන එක එකතු කිරීම ඔක්සිජන් මැග්නීසියම් ඔක්සයිඩ් කියලා ලියලා මෙතනට ලියන්න ප්‍රතික්‍රියක කියලා. ප්‍රතික්‍රියක මේකට පල්ලෙහා මෙහෙම ලියන්න ඵල. ඊට පල්ලෙහායින් වෙනත් උදාහරණ කියලා ලියලා යකඩ මල බැඳීම, ලෝහ මලින වීම, ද්‍රව්‍ය දහනය, පළතුරු ඉදීම, ප්‍රතිඥා කරලා පිපිරීම. මේ අවස්ථාවේ මේ තියෙන එතකොට මෙතන තියෙන මේ උදාහරණ වලින් කීපයක් පහක් වගේ මතක තියාගන්න. මොකක් මතක තියාගත්තත් කමන්නේ. නමුත් ඒකේ අර්ථය දැනන දේවල් පහක් විතර මතක තියාගන්න එක වැදගත්. රසායනික විපර්යාස සඳහා වෙනත් රසායනික ප්‍රතික්‍රියා සඳහා එහෙම නැත්නම් රසායනික විපර්යාස සඳහා වෙනත් උදාහරණ කියලා ලියාගන්න. රසායනික ප්‍රතික්‍රියා සඳහා වෙනත් උදාහරණ
මේකෙන් 5ක් විතර ලියා ගන්න මේ කොටසේ. මේ කොටස දූල පුතාලා කී පාරක් මේක ලියනකොට සතියට දෙපාරක් තුන් පාරක් එකම ෂෝට් නෝට් එක ලියනකොට කලින් අවස්ථාවල මේවා ලියලා තියෙයි කියලා තියුණොත් එහෙම එතකොට ඒක ෂෝට් නෝට් එක දූල පුතාලට පුළුවන් වෙනස් කරගන්න. ඒ කියන්නේ ඒක ඒ අවශ්‍ය දේවල් විතරක් එතකොට ඒකේ ඉතුරු කරගන්න. එතකොට දෙපාරක් විතර එකම දේ ලියලා තියෙනවා ඒක අයින් කරන්න පුළුවන්. ඒක කාලයත් එක්ක හොඳට තේරුණාම ඉබේටම පුරුදු වෙනවා ඇත්තටම. එතකොට අපි මේ අවස්ථාවේදී එතකොට රසායනික ප්‍රතික්‍රියාවලට උදාහරණ තමයි අපි කතා කරේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ස්කන්ධ සංස්ථಿತಿ නියමය කියන එක. ස්කන්ධ සංස්ථಿತಿ නියමය කියන එක තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ස්කන්ධ සංස්ථಿತಿ නියමය කියන එක තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ පොතේ තියෙන කොටස අපි මුලින්ම කියවුවොත් එහෙම ගොඩක් වෙලාවට ලොකුවට විස්තර කරලා තියෙනවා. ඒකෙන් වැදගත් කොටස තියෙන්නේ තාම පොඩියට ප්‍රමාණයක්. එතකොට ඒක වටහා ගන්න දූල පුතාලට ඒක විශාල වශයෙන් විස්තර කරලා තියෙනවා. අපි ඒක බැලුවොත් එහෙම ස්කන්ධ සංස්ථಿತಿ නියමය කියන කොටස අපි බැලුවොත් එහෙම ඔබ හඳුනාගත් රසායනික විපර්යාස හෙවත් රසායනික ප්‍රතික්‍රියා සිදු කිරීමේදී ඒවාට ලක්වන ද්‍රව්‍යවල සමස්ත ස්කන්ධය කෙබඳු වෙනසකට ලක් වේදැයි ඔබ සිතන්නේද කියලා දක්වන. එතකොට මේ අවස්ථාව බැලුවොත් එහෙම ස්කන්ධ සංස්කෘති නියමය කියන එක ගැන කතා කරන්නේ ඔබ හඳුනාගත් රසායනික විපර්යාස. එතකොට අපි මේ අවස්ථාවේදී ඒ රසායනික විපර්යාස කියන එක කීපයක් ගැන කතා කරා. එතකොට එහෙම නැත්නම් රසායනික ප්‍රතික්‍රියා කියලා කියනවා කියලා අපි කතා කරා. එතකොට රසායනික විපර්යාස එහෙම නැත්නම් රසායනික ප්‍රතික්‍රියා කියලා කියනවා කියලා කතා කරා. එතකොට රසායනික ප්‍රතික්‍රියා එහෙම නැත්නම් රසායනික විපර්යාස කියලා අපි කතා කරා. එතකොට මේ අවස්ථාව අපි බැලුවොත් එහෙම ස්කන්ධ සංස්කෘති නියමය කියලා මේක ඉතාම වැදගත් නියමයක්. මේක ගැන අපි කතා කරන්න හදන්නේ ඊළඟට අන්තිමට. එතකොට අපි මේ ස්කන්ධ සංස්කෘති නියමය කියන එකට අවශ්‍ය වටපිටාව තමයි මෙතන මේ සකස් කරන්නේ. ඒකට අවශ්‍ය දැනුම තමයි මෙතනදී මේ දෙන්න හදන්නේ. එතකොට අපි ඒක බැලුවොත් එහෙම ඔබ හඳුනාගත් රසායනික විපර්යාස හෙවත් රසායනික ප්‍රතික්‍රියා සිදුවීමේදී ඒවාට ලක්වන ද්‍රව්‍යවල සමස්ත ස්කන්ධය කෙබඳු වෙනසකට ලක් වේදැයි ඔබ සිතන්නේහිද? මේ පිළිබඳව සොයා බැලීමට 8 සහ 9 කියන ක්‍රියාකාරකම් වල යෙදෙමු. එතකොට අපිට මේක තේරුම් ගන්න මේ පල්ලෙහා දක්වලා තියෙන එතකොට ක්‍රියාකාරකම් දෙකක්. එතකොට ඒ කියන්නේ 8 9 කියන ක්‍රියාකාරකම් දෙක මෙතන දක්වලා තියෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මේ ක්‍රියාකාරකම 8 කියන එක අපි මේ ක්‍රියාකාරකමක් විදියට මුලින්ම මෙහෙම දක්වලා තියෙනවා. නමුත් මේකේ ක්‍රියාකාරකමේ අරමුණ කියන එක ඉතාම වැදගත් වෙනවා. එතකොට ක්‍රියාකාරකම් මොන වගේ අරමුණක් ඉෂ්ට කරගන්නද කරන්න කියන එක ඉතාම වැදගත් වෙනවා මේ වගේ මේ ක්‍රියාකාරකම් එහෙම නැත්නම් පරීක්ෂණවලදී. අපි ඒකේ කලින් අවස්ථාවේදී මේක ලියා ගන්න අවශ්‍ය නැහැ. ඇත්තටම මේකෙදී ඒ ද්‍රව්‍ය ප්‍රතික්‍රියාවක් සිදු වුණාම ඒකේ ද්‍රව්‍යවල සමස්ත ස්කන්ධය මොන වගේ වෙනස් වෙනවද කියන එක තමයි අපි හොයන්න හදන්නේ. එතකොට අපි ප්‍රතික්‍රියාවක් වෙන්නේ ඉස්සෙල්ලා ස්කන්ධය දන්නවා, ප්‍රතික්‍රියාවක් කරනවා, ප්‍රතික්‍රියාවක් වුණාට පස්සේ ස්කන්ධය වගේ. එතකොට ඒකේ ස්කන්ධය මොන වගේ වෙනස් වුණාද, ඒකේ සංයුතිය වෙනස් වුණාද කියන එක එහි ආකාරයට හොයන පරීක්ෂණයක් අපි කරන්න ඕන. එතකොට මේකෙදි මේ ක්‍රියාකාරකම 8 කියන කොටස බැලුවොත් එහෙම ක්‍රියාකාරකම 8 කියන එක
මේකට අවශ්‍ය ද්‍රව්‍ය දක්වලා තියෙන. එතකොට මේ වගේ අවස්ථාවකදී දූල පුතාලා මේ අවශ්‍ය ද්‍රව්‍ය කියන එක බැලුවොත් එහෙම අවශ්‍ය ද්‍රව්‍ය කියන එක දූල පුතාලා ඒ පරීක්ෂණයේදී මොකද්ද අරමුණ කියන එක දන්නවනම් ඒකට අනුව මොන වගේ දේවල් සපයගෙන මොන වගේ ආකාරයකට පරීක්ෂණය කරන්න පුළුවන්ද කියන එක තීරණය කරන්න. එහෙම නැත්නම් ඒක සැලසුම් කරන්න දූල පුතාලට පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී පොතේ එතකොට ඒකට අවශ්‍ය ඒ පරීක්ෂණය කොහොමද කරන්නේ කියන එක දක්වලා තියෙනවා. ඒක තේරුම් ගන්න බැරි දූල පුතාලා ඉන්නව නම් මේ පොතේ ටික ඒක හොඳින් කියවලා තේරුම් ගන්න එක වැදගත් වෙනවා. කාලයත් එක්ක Tamanට තනියම පරීක්ෂණ කරන්න පුළුවන් වෙන්න තත්ත්වයට පත් වෙන එකත් වැදගත් වෙනවා. අපි මේ කොටස බැලුවොත් එහෙම ක්‍රියාකාරකම 8 කියන එක බැලුවොත් එහෙම එතකොට සිහින් යකඩ කෙඳි කියලා දක්වලා තියෙනවා. එතකොට සිහින් යකඩ කෙඳි සමාන යකඩ කම්බි දෙකක් සමාන යකඩ කම්බි දෙකක් කියලා දක්වලා තියෙනවා. එතකොට යකඩ කම්බි වල එල්ලන්න හදනවා ඇත්තේ මේක සමාන යකඩ කම්බි දෙකක් තිරස් දණ්ඩක් තිරස් දණ්ඩ මේක මේ තිරස් දණ්ඩ කියන එක මේක සමාන යකඩ කම්බි දෙකක් කියන්නේ මේ කම්බිය වෙන්න ඕනේ. එතකොට සිහින් යකඩ කෙඳි කියලා දක්වනවා. එතකොට සිහින් යකඩ කෙඳි කියන එක එතකොට මේකෙදී අපි ක්‍රමය කියන එක බැලුවොත් එහෙම ක්‍රමය සිහින් යකඩ කෙඳි සමාන ස්කන්ධ දෙකක් වෙන වෙනම ලිහිල්ව සිටිනසේ ගුලි ආකාරයට සකස් කරගන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට සිහින් යකඩ කෙඳි එතකොට යකඩ කෙඳි තමයි භාවිතා කරන්නේ. මේකේ සමාන ස්කන්ධ දෙකක් එතකොට යකඩ කෙඳි එතකොට සමාන ස්කන්ධ දෙකක් අපි භාවිතා කරනවා. ඒව වෙන වෙනම එතකොට ගුලි බවට ලිහිල් ඒක ලිහිල් කළා ලිහිල්ව තියෙන ගුලි ආකාරයට කියන්නේ නූල් පන්දක් වගේ මෙහෙම නූල් පන්දක වගේ ඒ ගුලියක් වගේ සකස් කරන කියන්නේ ඝනට හදලා නෙවෙයි ලිහිල්ව තියෙන්නේ නමුත් ගුලියක් වගේ tie කියන එක තමයි මෙතන මේ කතා කරන්නේ. නූල් පන්දක් හරි ඒ වගේ ඒ කොටසක් මතක් කරාම දූල පුතාලට ඒක තේරුම් ගන්න පුළුවන් කියලා හිතෙන. එතකොට අපි මේක බැලුවොත් එහෙම ක්‍රමයේ කියන එක අපි මුලින් පටන් ගත්ත මේ කොටස එතකොට සිහින් යකඩ කෙඳි එතකොට සමාන ස්කන්ධ දෙකක් ගත්තා. එතකොට සමාන මේ යකඩ කෙඳි ස්කන්ධ දෙකක් ගත්තා. මේකෙදි මේ මොකද්ද කරන්න හදන්නේ කියන එක දූල පුතාලට දැන් අදහසක් එන්න ඕන. මොකද ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණාම මේකේ ස්කන්ධය කොහොමද වෙනස් වෙන්නේ කියන එක තමයි පෙන්වන්න හදන්නේ. එහෙනම් මොන පරීක්ෂණය වුණත් ඒකේ ස්කන්ධය කියන එක එතකොට ප්‍රතික්‍රියාව වෙන්නේ ඉස්සෙල්ලා ස්කන්ධේ ප්‍රතික්‍රියාව වුණාට පස්සේ ස්කන්ධය වගේ ඒ වගේ දේවල්. එතකොට මනින්න වෙන වගේ ඒ වගේ දෙයක් දූල පුතාලා තේරුම් ගන්න ඕනේ. එතකොට ඒකට තමයි මේක මේ අපි තැටියකින් මනිනවා කියන එක නෙවෙයි මෙතන මේ තිරස් දණ්ඩ කියන එක භාවිතා කරන්නේ. ඒකට අවශ්‍ය ඒ තරාදියක් වගේ ඒක භාවිතා කිරීමක් සිද්ධ වෙනවා කියන එක දූල පුතාලට මේක දැක්කහම දකින්න හිතන්න පුළුවන්. අපි ඒක බැලුවොත් එහෙම සමාන කම්බි කැබලි දෙකක් ආධාරයෙන් රූපේ දැක්වෙන අන්දමට තිරස් දණ්ඩක ඒවා ගැට ගහලා එතකොට මේ රූපේ සමාන කම්බි කැබලි දෙකක් එතකොට මේ සමාන කම්බි කැබලි දෙක රූපය ආකාරයට තිරස් දණ්ඩක මෙතන එක කම්බියක් ගැට ගැහුවා මෙතන එක කම්බියක් ගැට ගැහුවා මේ තිරස් ඛණ්ඩය එතකොට ඒ සමාන කම්බි දෙකක් එතකොට ගැට ගැහුවා. දණ්ඩ තිරස්ව සමතුලිතව සිටිනසේ ආධාරක එල්ලන්න කියලා දක්වන. එතකොට මේ අවස්ථාවේදී එතකොට එතකොට මෙතන දණ්ඩ කියන එක එතකොට මේ අවස්ථාවේදී තිරස්ව දණ්ඩකේව ගැට ගැහුව කියන එක දණ්ඩ තිරස්ව සමතුලිතව සිටිනසේ ආධාරක එල්ලන්න. කියන්නේ මේ කොටස එතකොට මේ කොටසයි එතකොට මේව කළා. එතකොට මේ දණ්ඩ තිරස්ව තියන්න තමයි අපිට වැදගත් වෙන්නේ. එක යකඩ කෙඳි ගුලියකට ගිනි තබන්න කියන. එතකොට මේකෙදි මේ කියන්නේ මොකද්ද? මේ ගින්දර තියෙන එක යකඩ එතකොට යකඩ කෙඳි ගුලියකට එතකොට ඒක කරන්න ඉස්සෙල්ලා ඒක ගිනි තියන්න ඉස්සෙල්ලා මොකද වෙන්න ඕන? මේ දෙපැත්ත සමතුලිතතාවයේ තියෙන්න ඕනේ. එතකොට
මේ අවස්ථාව වම් පැත්තයි දකුණු පැත්තයි සමතුලිතව තියෙන තත්ත්වයට පත් කළා. ඊට පස්සේ එතකොට එහෙම ආධාරකයක එල්ලනවා. එතකොට එක යකඩ කුඩු එක යකඩ කෙඳි ගුලියකට ගිනි තියවනවා. එතකොට එක යකඩ කෙඳි ගුලියකට එතකොට ගිනි තියනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. මේක මේ බර කිරණ වගේ දෙයක් කරන්නේ ඇත්තටම දූල පුතාලා ඒ කඩවල් වල එහෙම බර කිරන්න භාවිතා කරන දෙපැත්ත බැලන්ස් කරන මේ තරාදී වගේ මේක සකස් කිරීමක් සිද්ධ කරන්නේ. එතකොට ඒකට තමයි මේ මේ තිරස් දණ්ඩා කියන එක කම්බි කියන එක භාවිතා කළා මේක මේකේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ මේකෙදි මේකේ දණ්ඩ තිරස්ස තියෙන විදියට එතකොට තිරස්ස තියෙන විදියට එතකොට මේකෙදී ආධාරක එල්ලනවා කියන එක මේ දෙපැත්ත එතකොට ආධාරක එල්ලීමක් සිද්ධ කරනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මෙතනට කඳුල පුතාලා හරිද? අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම දණ්ඩ තිරස්ස සමතුලිතව සිටිනසේ ආධාරක එල්ලනවා කියලා කතා කරා. එක යකඩ කෙඳි ගුලියකට ගිනි තානවා. එතකොට මේක මේ දක්වලා තියෙන එක යකඩ කුලි ගිනි එක යකඩ කෙඳි ගුලියකට ගිනි තබන අවස්ථාව ඔබේ නිරීක්ෂණ සටහන් කරන්න කියලා දක්වලා තියෙනවා. අපි මෙහිදී ඊළඟ කොටස බැලුවොත් එහෙම මෙහිදී යකඩ කෙඳි රත් පැහැ පුලිඟු ඇති කරමින් දැල් වෙනවා කියලා දක්වනවා. එතකොට මෙහිදී යකඩ කෙඳි රත් පැහැ පුලිඟු ඇති කරමින් දැල් වෙනවා කියලා දක්වනවා. ඒ සමගම ගිනි දැල් වූ යකඩ කෙඳි සහිත පැත්ත පහත් වෙනවා කියලා දක්වනවා. එතකොට ඒ අවස්ථාවේදී එතකොට යකඩ කෙඳි කියන එක ප්‍රතික්‍රියාව සිද්ධ වුණා. ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වුණායින් පස්සේ මොකද වෙන්නේ? ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වුණායින් පස්සේ මොකද වෙන්නේ? මෙතන මේ දක්වලා තියෙන එක එතකොට යකඩ මේදී යකඩ කෙඳි රත් පැහැ පුලිඟු ඇති කරමින් දැවේ කියනවා. ඒ සමගම ගිනි දැල්ලට යකඩ කෙඳි සහිත පැත්ත පහත් වේ. එතකොට මේක ලියා ගන්න එපා දුර පුතාලා මම මේක ලියන කොටස ඇත්තටම මේක විස්තර කරන්න ලියන්නේ. එතකොට ගිනි දැල්ලපු යකඩ කෙඳි සහිත පැත්ත පහත් වෙන. එතකොට මේ ගිනි තියන ඉස්සෙල්ල දෙපැත්ත ඒක බැලන්ස් එකේ තියෙන්නේ. එතකොට මේ පැත්තේ එතකොට ඒක සමානව තියෙන්නේ. අපි දැල්ලුවාම එතකොට මේක හිටි පන්දමක් හරි කමන්නේ මෙහෙම ගිනි තිබ්බහම මොකද වෙන්නේ? යකඩ දැල් ඒ සමගම ගිනි දැල්ලූ යකඩ කෙඳි සහිත පැත්ත පහත් වේ කියලා දක්වනවා. එතකොට මේ යකඩ කෙඳි තියෙන මේ පැත්ත මොකද වෙන්නේ? පහත් වීමක් සිද්ධ වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට ඒ අවස්ථාවේදී එතකොට මේක දක්වලා තියෙන. එතකොට ගිනි දැල්ලපු යකඩ කෙඳි සහිත පැත්ත පහත් වෙනවා කියන එක දක්වලා තියෙන එක වැදගත් කරුණක්. අපි ඒක ලියා ගන්න අවශ්‍ය නැහැ තාම. අපි මේකේ අවසන් වුණාම මේකේ වැදගත් කරුණු ටික ඉතුරු ටික කතා කරලා ලියන්න බලාපොරොත්තු වෙන. එතකොට මේකෙදි නිගමනය බැලුවොත් එහෙම ඒ අනුව නිගමනය කළ හැක්කේ යකඩ කෙඳි ඒවායේ දාන ඵල බවට පත්වීමේදී ස්කන්ධය වැඩි වී ඇති බවයි කියලා දක්වලා තියෙනවා. එතකොට අපි මේ අවස්ථාවේදී මේ කතා කරන්න හදන්නේ මේ ස්කන්ධ සංස්කෘති නියමය කියන එක. කියන්නේ ස්කන්ධය විනාශ වෙන්නේ නැහැ කියන සංස්කෘතිය කියන්නේ විනාශ වෙන්නේ නැහැ කියන එක ඇත්තටම. එතකොට දූල පුතාලා ස්කන්ධ ඒක ශක්ති සංස්කෘති නියමය කියලා තියෙනවා. තවස ඒ වගේ දේවල් ඉස්සරහට යනකොට දූල පුතාලාට ඉගෙන ගන්න පුළුවන්. ශක්තිය, චාලක ශක්තියයි විභව ශක්තියයි වෙනස් වෙන්නේ නැති අවස්ථා ගැන කතා කරනවා. ඒ වගේ මේකේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි දක්වලා තියෙන පද්ධතිය. එතකොට අපි බැලුවොත් එහෙම මේකෙදී අපි කතා කරේ එතකොට මේ යකඩ කෙඳි එක පත්තු කරාම එතකොට ඒකේ ඒ යකඩ කෙඳි පත්තු කරපු පැත්ත පහත් වෙනවා කියලා, තරාදිය පහත් වෙනවා කියලා කියන බර වැඩි වෙනවා කියන එක තමයි අපි මෙතනදී කතා කරේ.
අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ක්‍රියාකාරකම 8 9 කියන කොටස බැලුවොත් එහෙම ඒකේ කලින් අපි කතා කරපු කොටස ඒක අපි ඉස්සරහට ෂෝට් නෝට් එකක් ඒක ලියන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදි ඒ දහනේ ප්‍රතිඵලයක් විදියට ඒ ලැබෙන දේ කලින් තියුණු අවස්ථාවට වඩා බරයි කියන එක විතරයි දක්වලා තියුනේ. අපි ඊළඟ ක්‍රියාකාරකම 8 9 කියන එක ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනට වෙනකම් මොන හරි ප්‍රශ්න තියෙනවද දුවල පුතාලාට? ආන්න දේවල් තියෙනවද? නෑ සර්. අපි එහෙනම් ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මෙතන තාම ලොකු දෙයක් කතා කරේ නැහැ ඇත්තටම දුවල පුතාලා. ඒක පස්සේ පොත පොඩ්ඩක් කියවුවාම ඒකෙදි දුවල පුතාලා ඒ පොත පොඩ්ඩක් ආපහු දෙතුන් පාරක් විතර කියවන්න. ආපහු දෙතුන් පාරක් විතර පොත කියවනකොට දුවල පුතාලට තේරුම් යාවි ඒකේ ලොකු දෙයක් අපි මෙතෙක් වෙලා කතා කරේ නැහැ කියලා. ඒක කාලයත් එක්ක ඒ කියන්නේ පුරුදු වෙනකොට දුවල පුතාලට තේරුම් යනවා ඒක ඇත්තටම. ඒක මුලින්ම කියවනකොට තමයි දුවල පුතාලා මම දුවල පුතාලා කොහේ හරි අලුත් පළාතකට මුලින්ම යනකොට මොන බස් එක යනවද කොහෙට යනවද කොහොම යනවද කියලා කිසිම දෙයක් දන්නේ නැහැ ඇත්තටම. එතකොට දුවල පුතාලා කවදාකවත් ජීවිතේට ගිහින් නැති පළාතකට ඒකේ යන්න ගියොත් එහෙම දුවල පුතාලට බස් එකෙන් බැස්ස හැටියේ කොහෙට යනවද වමට යනවද දකුණට යනවද ඉස්සරහට යනවද පස්සට යනවද කොහොම යනවද තව බස් එක නගින්න ඕනද ඒව කිසි දෙයක් දන්නේ නැහැ වගේ මේ විෂයකත් එහෙමයි ඇත්තටම විෂය කියන එකත් එහෙමයි. ඒක එකපාර මුල්ම පාර දුවල පුතාලා කියවනකොට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න පුළුවන් නම් ඒක පුදුම ඒ කියන්නේ ඒක දක්ෂතාවයක් ඇත්තටම එහෙම තේරුම් ගන්න පුළුවන් නම් ඒක දුවල පුතාලා අනිත් පැත්තට කල්පනා කරොත් එහෙම මං කලින් කිව්ව ආකාරය එතකොට දුවල පුතාලා කොහේ හරි කවදාකවත් නොගිය පළාතක ඒ වගේ තැනකට ගිහිල්ලා එකපාරට ඒ පළාතේ තියෙන සේරම දේවල් එකපාරට මෙතන බස් ස්ටෑන්ඩ් එක තියෙන්නේ මෙතන ස්පිරිතාල තියෙන්නේ මෙතන මෙහෙම ගියාම මේ පැත්තට යන්න පුළුවන් මේ වගේ දේවල් එහෙම හැම දෙයක්ම දන්නවනම් ඒක පුදුම දෙයක් ඇත්තටම. මොකද කවදාකවත් ජීවිතේට ගිහින් නැති ඉන්ටර්නෙට් එකෙන් චෙක්වත් කරලා නැත්නම් ඒක වෙන්න බෑ ඇත්තටම. මිනිස්සෙට එච්චර දෙයක් වෙන්න බෑ ඇත්තටම. ඒ වගේ තමයි අධ්‍යාපනය කියන එකත් එහෙමයි. දුවල පුතාලා මේක එකපාරක් මේක කියවලා එකපාරක් කියවලා එහෙම නැත්නම් කවුරු හරි ගුරුවරයෙක් උගන්වන දේ එකපාරක් අහලා ඒක මතක හිටිනවා නම් ඇත්තට මේක පුදුම දෙයක් ඇත්තටම. ඒක අසාමාන්‍ය ඇත්තටම මතක හිටින එකයි අසාමාන්‍ය මතක නොහිටන එක නෙවෙයි ඇත්තටම. ඒක නිසා තමයි හැම පාරම කියන්නේ දුවල පුතාලා දෙපාරක් හරි තුන් පාරක්වත් ශබ්ද නගලා කියවන්න. ඒක ශබ්ද නගලා කියෙව්වහම දුවල පුතාලා ඒ මං කලින් කිව්ව අවස්ථාව එතකොට දුවල පුතාලා අලුත් නගරයකට කොහේ හරි ඒ ට්‍රිප් එකකට හරි වෙන්න පුළුවන් මොකකට හරි යන අවස්ථාවට තියුණු තත්ත්වය ඒක දුවල පුතාලා එදිනදා ඉස්කෝලේ යන පාර වෙන්න පුළුවන්. ඒ වගේ දුවල පුතාලා ඒ දන්න දෙයක් බවට පත්වෙන කියන්නේ කලින් මුලින්ම අපි නොදන්න පළාතක් වුණා. නමුත් ඒක කාලයත් එක්ක හැමදාම ඒ පළාතට යනවා නම් දුවල පුතාලට ඒක කාලයත් එක්ක Taman දන්න හොඳට දන්න පළාතක් බවට පත් වෙනවා. ඒකට සමානව තමයි මේ අධ්‍යාපනය කියන එකත් එහෙමයි ෂෝට් නෝට් එකක් අපි ලියාගන්නේ. ඒ ෂෝට් නෝට් එක දුවල පුතාලා සතියට දෙපාරක් තුන් පාරක් ශබ්ද නගලා කියවමින් ලිව්වහම ඒක මාසයක් දෙකක් යනකොට දන්නේම නැතුව පොතේ මේ පෙළ පොතේ තියෙන සියලුම දේවල් දුවල පුතාලාගේ ඔළුවේ තැන්පත් වෙනවා. ඒක ඊටාම වැදගත් කොටසක්. ඒක නිසා අපි අද මෙතන කතා කරපු ඒවා ඊටාම පොඩ්ඩයි කතා කරේ. රසායනික ප්‍රතික්‍රියාවක් කියන කලින් රසායනික විපර්යාසයක් කියන එකට එක්කව කරගන්න කියන එක කතා කරා. එතකොට ප්‍රතික්‍රියක කියන්නේ මොකද්ද? ඵල කියන්නේ මොකද්ද කියන එක රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක කියන්නේ මොකද්ද? රසායනික ප්‍රතික්‍රියාවක ඵල කියන්නේ මොකද්ද කියන එක අපි කතා කරා. එතකොට මේකෙදි මේ රසායනික විපර්යාසයක් කියන එක මේ ආකාරයට එතකොට මේකේ දක්වලා තියෙන ආකාරයට එතකොට මේ සමීකරණයකින් දක්වන්න පුළුවන් කියන එක ඒක අපි කතා කර එතකොට ඒකෙදී මේ මැග්නීසියම් කියන එකයි ඔක්සිජන් කියන එකයි එතකොට
මේ දෙක ප්‍රතික්‍රියක කිව්වා මේ මැග්නීසියම් ඔක්සයිඩ් කියන එක ඵල කියලා අපි කතා කරා. එතකොට අපි මේ කොටස කතා කරා ඊට අමතරව රසායනික ප්‍රතික්‍රියක වලට ඒ නිදසුන් විදියට යකඩ මල බැඳීම, ලෝහ මලින වීම, ද්‍රව්‍ය දහනය වීම, පළතුරු ඉදීම වගේ දේවල් අපි කතා කරා. අපි දැන් කතා කරන්නේ ස්කන්ධ සංස්කෘති නියමය කියන කොටස තමයි අපි කතා කරන්නේ. අපි ඒකට අදාළ ඒ මූලික දේවල්, ඒ කියන්නේ ක්‍රියාකාරකම් තුලින් ඒකට අදාළ මූලික දේවල් අපි කතා කරන්න මේ බලන්නේ. ඒකේ පළවෙනි අවස්ථාව විදියට අපි කතා කරේ මේ යකඩ කිඳි දහනය කළා. දහනයේ ප්‍රතිඵලයක් විදියට එතකොට ඒ දහනය කරපු යකඩ කිඳි තියෙන පැත්ත පහත් වෙනවා කියලා අපි කතා කරා. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ක්‍රියාකාරකම 8-9 කියන එක තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ක්‍රියාකාරකම 8-9 කියන කොටස අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේකේ අවශ්‍ය ද්‍රව්‍ය කියන කොටස අපි බැලුවොත් එහෙම අපි අවශ්‍ය ද්‍රව්‍ය කියන කොටස මේකෙදි බැලුවොත් එහෙම ගිනිකූරු හිස් කිහිපයක් අවශ්‍යයි කියලා දක්වනවා. ගිනිකූරු මේක ලියා ගන්න අවශ්‍ය නැහැ මේ කොටසත් ඇත්තටම. මේකත් කියවලා දාලා අදහසක් ගන්න ඇදුල පුතාලට තියෙන. එතකොට මේකෙදි ගිනිකූරු හිස් සහිත කිහිපයක් කියලා දක්වනවා. කැකෑරුම් නලයක් කියලා දක්වනවා. එතකොට ගිනිකූරු හිස් කිහිපයකුයි කැකෑරුම් නලයකුයි තමයි මේ ක්‍රියාකාරකමට අවශ්‍ය වෙන්නේ. ඒකෙදි ක්‍රමය කියන එක බැලුවොත් එහෙම ගිනිකූරු හිස් කිහිපයක් කැකෑරුම් නලයකට දාන්න කියලා දක්වනවා. එතකොට ගිනිකූරු හිස් කිහිපයක් කැකෑරුම් නලයකට දානවා. ඒවා සමග නලයේ ස්කන්ධය මනින්න. එතකොට මේ අවස්ථාවේදී එතකොට කරන්නේ කලින් අවස්ථාවේදී මේ බර කිරුවේ දෙපැත්ත බැලන්ස් කරලා. බැලන්ස් කියලා දුවල පුතාලා තරාදි වර්ගයක් තියෙනවා. ඒකේ ඒ භාවිතා ඒ බර කිරණ ආකාරය කියන්නේ එක් පැත්තක පඩියක් දානවා අනිත් පැත්තට මේ භාණ්ඩය තියෙන. එතකොට ඒ අවස්ථාව ගැන තමයි මේ කලින් පළවෙනි අවස්ථාවේදී භාවිතා කරේ. මේ ඊළඟ අවස්ථාවේදී මොකද්ද කරන්න හදන්නේ? මේ දෙවෙනි ක්‍රියාකාරකමේදී එතකොට මේකෙදී මේ ස්කන්ධය මැනීමක් කරගන්න හදනවා. එතකොට මේ අවස්ථාවේදී ස්කන්ධය මැනලා ඒකේ විපර්යාසය බලන්න හදනවා. කලින් අවස්ථාවට අතර ඒක වෙනස් වෙන්නේ ඇත්තටම. ඒක බැලුවොත් එහෙම ගිනිකූරු හිස් කිහිපයක් කැකෑරුම් නලයකට දාන්න. එතකොට ගිනිකූරු හිස් කිහිපයක් එතකොට කැකෑරුම් නලය කියලා කියන්නේ අපි කතා කරලා තියෙන කලින් මේ වගේ ටියුබ් එකකට තමයි කැකෑරුම් නලය කියන්නේ. ඒකට ටියුබ් එකකට තමයි කැකෑරුම් නලය කියන්නේ. එතකොට එතකොට අපි මේ පරීක්ෂණ දෙක කියන එක ලොකුවට පරීක්ෂණ කියන ඒවා ලොකුවට මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඇත්තටම මහන්සි වෙලා දූල පුතාලා මං කලින් කිව්වා වගේ මොන වගේ ක්‍රමයකින් මොකද්ද පෙන්වන්නේ කියන එකයි වැදගත් වෙන්නේ. කියන්නේ ඒක අරමුණ. ඒක දන්නව නම් පරීක්ෂණය කියන එක දූල පුතාලට මතක් කරලා ඇත්තටම ලියන්න පුළුවන්. මං කලින් කිව්වා වගේ. එතකොට ඒක සතියේට එකපාරක් හරි දෙපාරක් හරි මේ පරීක්ෂණ කියන එකත් පොඩ්ඩක් ඇහැස් මුලින් යමු කරෝතින් කාලයත් එක්ක දන්නේම නැතුව මතක හිටිනවා. අපි මේ අවස්ථාව බැලුවොත් එහෙම මේකෙදි මේ ගිනිකූරු හිස් කිහිපයක් එතකොට කැකෑරුම් නලයකට දාලා ඒකේ ස්කන්ධය මැන ගැනීමක් කරනවා. නලයේ විවෘත දැල්ලකට අල්ලමින් ගිනිකූරු හිස් දැල් වෙන තෙක් තදින් රත් කරන්න. එතකොට නලය එතකොට ඒ දැල්ලකට අල්ලලා එතකොට ගිනිකූරු හිස් දැල් වෙන තෙක් ඉතින් තදින් රත් කරන්න කියලා දක්වලා දෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම සිසිල් වූ පසුව ගිනිකූරු වල දහන ඵල සහිත නලයේ ස්කන්ධය මනින්න. එතකොට
මේ අවස්ථාවේදී ඕනම පරීක්ෂණයක් කියන එක ඕනම දෙයක් එහෙමයි. අපි පරීක්ෂණයක් කරන අවස්ථාව මෙතන නම් ඒකට පෙර කියන එක පෙර අවස්ථාවයි පසු කියන අවස්ථාවයි මේ දෙක අතර සංසන්දනයක් කරන අවස්ථා බොහොමයි. එතකොට මේකෙදී ස්කන්ධය මොකක් වෙනවද කියන එකයි අපි හොයන්න ඕනේ. එහෙනම් මුල් ස්කන්ධය මුලින් තියුණු ස්කන්ධයයි ඒ ප්‍රතික්‍රියාව අවසන් වුණාට පස්සේ ස්කන්ධය කියන එක අපි මැනගන්නවා. එතකොට ඒ ස්කන්ධ අතර වෙනස මොකක්ද වෙන්නේ කියන එක තමයි අපි පරීක්ෂණයෙන් පෙන්වන්නේ. අපි මේකෙදි මේ තියෙන කොටස පහු කියවුවොත් එහෙම ගිනිකූරු හිස් කිහිපයක් කැකෑරුම් නලයකට දාන්න කියලා දක්වනවා. එතකොට කැකෑරුම් නලයකට දානවා. ඒවා සමග නලයේ ස්කන්ධය මැනගන්න. එතකොට ගිනිකූරු තියෙන හිස් ටික අපි නලය කැකෑරුම් නලයකට දාලා ඒ කැකෑරුම් නලයේ එතකොට ජලයක් තියෙනකොට එතකොට සමා වෙන්න. එතකොට එතන අපි එතන ඒ ගිනිකූරු හිස් ටික එතකොට මේ අවස්ථාවේදී එතකොට කැකෑරුම් නලයකට දානවා. එතකොට ඒවා එතකොට නලේ ස්කන්ධය එතකොට අවස්ථා දෙකකදී ඒ කියන්නේ පරීක්ෂණය කරන්න තියෙන. එතකොට මේ කැකෑරුම් නල කියන එක අනිවාර්යයෙන්ම ඒවා පිරිසිදු කරලා භාවිතා කරන්න ඉස්සෙල්ලා එතකොට ඒවා අපි හොදලා හරි මොකක් හරි එහෙම කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඒ ජලය නැති වේලිච්ච කැකෑරුම් නල වෙන්න ඕනේ. ඇත්තටම ඒකෙදී මොකද මේ ගිනිකුරු හිස් එතකොට මේ කැකෑරුම් නලයට දැම්මහම ඒක එතනදී මේක දැල්වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ අවස්ථාවලදී මේ පරීක්ෂණ නල හොඳින් පිරිසිදු කරන එකත් වැදගත් වෙනවා. ඒ වගේම ඒකෙදී එතකොට ඒක වේල ගන්න කියන එකත් වැදගත් වෙනවා ඇත්තටම. එතකොට අපි ඒ කොටස පොඩ්ඩක් බැලුවොත් එහෙම අපි තව පොඩ්ඩකින් මේ පාඩම ඉවර කරනවා. අපි මේ කොටස පොඩ්ඩක් බලලා අපි මෙතනින් පාඩම ඉවර කරනවා. මේකෙදී අපි මෙතනින් මේ පාඩම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. මේක පොඩ්ඩක් තව කතා කරලා අපි මේ කරන්න හදන්නේ මේ අවස්ථාවේදී පරීක්ෂණ නලයේ එතකොට පරීක්ෂණ නලයකට එතකොට ඒ ගිනිකුරු හිස් ටිකක් දාලා ඒ පරීක්ෂණ නලයේ තියෙන ගිනිකුරු හිස් ටික ඒක දල්වන්න ඉස්සෙල්ලයි දැල්ලුවට පස්සේ ඒ තියෙන ස්කන්ධ වෙනස පිළිබඳව මනින්න හදන්න. ඇත්තටම ඒක දූල පුතාලා තේරුම් ගන්න. එතකොට ඒකයි මේ පරීක්ෂණේ වැදගත් වෙන්නේ. අපි ආපහු ඒක හෙට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙතන ඉඳන්. එතකොට අපි අද මේ ෂෝට් නෝට් එකට එක්කහු කරපු ටික අපි පොඩ්ඩක් එක්කහු කරගත්තේ. අපි ස්කන්ධ සංස්කෘති නියමය කියන තැන ඉඳන් අපි හෙට ෂෝට් නෝට් එකට ඉතුරු ටික එක්කහු කරගන්න බලාපොරොත්තු වෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දුල පුතාලට අහන්න පුළුවන්. අපි අදට පාඩම මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලට සුබ රාත්‍රියක්.